right. අපි HM කුඩලිගම කිවිඳුන් කියන්න පුළුවන්. කුඩලිගමයන් කියන්න පුළුවන්. කුඩලිගම කවියා. පිළිගියේ ගංගාවේ සංගීතය නැමැති ලස්සන කවි පෙළ රස විඳින්මින් විචාරාත්මකව ඉගෙන ගන්න ඒක දැන් හදන්නේ. කොට අපි අර හැමදාම පන්ති කතා කරනවා වගේ සහෘදය වෙලා. ඒ කියන්නේ සහෘද කියන වචන තේරුම තමයි සමාන හදවත් ඇත්තා. මමත් ඉගෙන ගන්න ඔයත් සහ මේ නිර්මාණය කරපු කුඩලිගමත් සහෘදයන් විදිහට එතුමාණන්ගේ මේ දේවල් රස විඳින්න ලෑස්ති වෙමු. හරිද? එතකොට කුඩලිගමයන්ගේ විශේෂ ලක්ෂණ ගත්තාම මොනවද එයාගේ තියෙන්නේ? සාමාන්‍යයෙන් ගැමි බසට සමීප වෙච්ච සාමාන්‍ය ව්‍යවහාරයට සමීප වෙච්ච භාෂාවක් අරගෙන කුඩලිගම කවියා මොකද්ද කියන්නේ? එයා රුවින්ද ඔයා මට මොකක් හරි කියන්න හදනවද? නෑ සර්. හරි. ඕකේ. ළමයි මොකක් හරි දෙයක් අහන්න තියෙනවා නම් මේ අහන්න ඕනේ. නෑ මට හිතුණා ඔයා මට දෙපාර තුන් පාරක් චෙක් එකකින් පෙන්නනවා මම හිතුවා ඔයා මොකක් හරි අහන්න හදනවද කියලා. හරි ගැටලුවක් නැහැ. එතකොට මේ ගැමි බස් වහරක් භාවිතා කරගෙන එයා වචන පාවිච්චි කරන්නේ කාව්‍යකරණයේ. හැබැයි මේවා ව්‍යවහාරයට සමානයි. හැබැයි සිංහල භාෂාව කවි භාෂාව හරියටම භාවිතා කරන්නේ. කොළඹ යුගයේ නිර්මාණකරුවන් අතර විශේෂ වෙන්නේ කුඩලිගම ඒකයි. යාගේ මේ භාෂා විලාසය සහ මේ භාවිතයන්. එතකොට එයාගේ තවත් විශේෂ ලක්ෂණයක් වෙන්නේ මොකද්ද? දැන් අපි සාකච්ඡා කරවා මොකද්ද? ස්වභාව ධර්මයේ සිදුවන දේවලුයි ජීවිතයයි. මනුෂ්‍ය ජීවිතය එකට බද්ධ කරලා දාර්ශනික පදනමකින් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ජීවිතය පිළිබඳව දාර්ශනික විහාරය. ඒ කියන්නේ අයාලේ යන එකක් නෙවෙයි. ඒ කියන්නේ අපි දන්නවා කවුරුත් අපි ඉපදුනහම අනිවාර්යෙන් මැරෙනවා. ඉපදිච්ච අපි මැරෙනකම් කරන්න ඕනේ මොකක්ද? ඉපදිච්ච අපි මැරෙන තුරාවට ඔහේ ඉන්නවාද? ඔහේ ඉන්නවා නම් ඇයි මෙච්චර අපි වෙහෙසෙන්නේ නේ? මෙච්චර පන්ති කර කර ඔයගොල්ලෝ ඉගෙන ගනිමි. නිදි මරාගෙන ඇයි මෙහෙම වෙහෙසෙන්නේ? එතකොට ඉපදිච්ච අපේ ජීවිතයට අර්ථයක් අරගෙන තමයි අපි මිය යන්නේ. එහෙම නැත්නම් අපේ ජීවිතේෙන් වැඩක් නැහැ නේ. ඉටු නොකළොත් ඔබෙන් පුතේ මෙලොවට කිසි පළක් නැතේ කියලා මහින්ද හාමුදුරුවෝ මේ ගිය සතියේ අපි කතා කරපු මේ කාව්‍ය සංග්‍රහයේදී එකයි කිව්වේ. එතකොට මේ කුඩලිගම කියන කවියා ස්වභාව සෞන්දර්යයත් මනුෂ්‍ය ජීවිතයත් සම්බන්ධ කරගෙන දාර්ශනික කියමන් කියන්න හරි දක්ෂයි. රුසියෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් එයාගේ 1 2 3 4 5 6 7යි. මොනවද 7? කවි පන්ති 7ක් තියෙනවා. ගංගාවේ සංගීතය. මේකත් එක්ක එයා ජීවිතේ දකින්න ඇති කොහොමද කියලා අපි දැනගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ කවි පන්තිය අපිට එක එක විදිහට ගායනා කරන්න පුළුවන්. කවි තියෙන්නේ ගායනා කරන්න. එක එක විදිහට ගායනා කරන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි මේ බොහොමයක් කවි මේ සමුද්‍රකෝෂ බිරිතෙන් තමයි ලියවිලා තියෙන්නේ. ඉතින් එක් තාලෙට ගායනා කරන්න පුළුවන්. අපිට මතක තියාගන්න පුළුවන් විදිහකට මේක මතක තියාගත්තට ගැටලුවක් නැහැ. තේරුණාද? මෙන්න මෙහෙම එක එක විදිහට භාවිත කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කවි කියන්නේ පන්තියේ නේද? කඳු බෑවුමක දන් බෝ විටි වඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා කලදෝදියෙන් පොඟවාරත් උලින තලා සංගීතවත් වියම් ඉදිරියට ගලා. ඒතර එහෙම ගායනා කළොත් එහෙම සංගීතවත් යමි ඉදිරියට ගලා කියලා නවත්තන්න එකරු වචන කියන්නේ. ඉදිරියට කිව්වොත් ගලවපු
වාහනේ වෙනවා. හොඳද? හිද්දී රියට ගලක්. එහෙම භාවිතා කරන්නේ නැහැ. ඒතර ඕව විදිහට ගායනා කරන්නත් පුළුවන්. තවත් ඕන විදිහකට මේ ගීත කවි ගායනා කරන්න පුළුවන්. කඳු බෑවුමක දන්බෝ විටි පඳුරු තලා පහලට ඇදී පරමල් තෙති හිවත නොලා කලදෝදියෙන් පොඟවාරන් පුලින තාලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා. හරිද? ඕනනම් කවි බණ විදිහට කියන්නත් පුළුවන් මේ කවි බණ. කොහොමද? කඳු බෑවුමක දන් බෝවිටි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා. පැහැදිලිද? ඒ තරමටම වෙනස් කර කර ඕන විදිහට කියන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් මේ කැමති විදිහකට ඔබ එක ගායනා කරන්න. මම මෙතනදී අදහස් කීපයක් විතරයි සම්බන්ධව කියන්නේ. ඒක මම ගායනා කරන්න යන්නේ නැහැ. මම යන්නේ රස විදි. හරිද? ඔබ කැමති විදිහට ගායනා කරගන්න. මතක තියාගන්න මේ සමුද්‍රඝෝෂ විත්ත මේකට බොහෝ වෙලාවට මුල් වෙලා තියෙනවා කියන එක. හරි. කඳු බෑවුම පළවෙනි කවියෙන් වැඩි පටන්. කවියා මේ කවිය පටන් ගන්නෙම ගංගාවක් ගැන කතා කරලා මේ ගංගාව මේ පටන් අරන් මොහොතට යන අවස්ථාව දක්වාවන සිදුවීම් ටික තමයි මේකෙදි මේ මෙයා කියන්නේ යන්නේ. ඒ සිදුවීමුත් එක්ක විශේෂයෙන්ම ජීවිත දර්ශනයක් අරන් එනවා. මේ ජීවිතේ කොයි වගේද කියලා ගංගාවත් එක්ක ගලපන්න තමයි මේ හදන්නේ. බලන්න. කඳු බෑවුමක දන් බෝවිටි පඳුරු තලා. අපි බලමු කවියේ බාහිරින් පේන අර්ථය කියන අපි කියන වාච්‍යාර්ථය කියලා. ඒ කියන්නේ වචනෙන් කිව්වහම පේන අර්ථය කොයි වගේද කියලා. පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා. කලදෝදියෙන් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා. එතකොට උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් තමයි මේක කවියා කියන්නේ. එතකොට කවියා ගංගාවක් ගැන හිතලා කවිය ලියනවා. හැබැයි කවිය ගංගාවක් කතා කරනවා වගේ තමයි ලියන්නේ. යමි. යමි කියන්නේ කවුද? මම. එහෙනම් ගංගාව කතා කරන විදිහට තමයි කවිය ලියන්නේ. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. හරිද? එතකොට කොහොමද වෙන්නේ? කඳු බෑවුමක දන් බෝ විටි පඳුරු තලා. පරමල් ඇදී පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා. කඳු බෑවුමක ගංගාවක් පටන් ගන්නෙ කොහෙන්ද? ගංගාවක් පටන් ගන්න අපි කියනවා කඳු මුදුනකින්. නේද? දැන් අප ප්‍රසිද්ධ කවියක් තියෙන මොකද්ද? මහවැලි කැලණි වලවේ කළු යන ගංගා සමනල කඳ මුදුනේ සිට පැන නැගා. බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා මේවා ගලයි මිනිකට දිය යට හංගා. ඒක බලන්න. අපි පොඩි මේ අපි සාමාන්‍යයෙන් අපේ අදහසක් තියෙනවා අපේ විශ්වාසයක් තියෙනවා ගඟක් ගලන්නේ ඇත්තටම මේ මෙහෙම කඳු තියෙනවා කියන්නේ. ඒතකොට කන්දකින් තමයි මේ ගඟ පුංචි දිය සීරාවක් වගේ ඇවිල්ලා ඕම පහළට ඇවිල්ලා ඕම ලොකුට ගලන් යන්නේ. මේ පුංචි දිය සීරාව මෙහෙන් එනකොට මෙන්න මේ වගේ ටිකක් ලොකු වෙලා නේද? ඕම ලොකු වෙලා ඕම ගලාගෙන යනවා ගංගාව. කොහොම තමයි අපේ ඉතින් මේවට අතු ගංගා මෙහෙන් එකතු වෙනවා මෙහෙන් එකතු වෙනවා ওই විදිහට හැදෙනවා. එතකොට අපි කියනවා මේක තමයි අපි ගංගාවක් පිළිබඳව දකින්න චිත්‍රය. පුංචි කාලේ ඉඳන් ඇඳින්නෙත් අපි එහෙමයි ගංගාවක් ගලන. නේද? කඳු මුදුනකින් පටන් අරගෙන හිමින් හිමින් එකතු වෙලා වතුර වැඩි වෙලා යන විදිහ. එතකොට කඳු බෑවුමක දන් බෝවිටි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා. කන්දේ උඩ ඉඳලා වතුර පාර එනකොට හරි වේගවත් පහළ. වේගෙන් එනවා. දියලි වැටෙන්නේ එහෙමනේ නේ. දියලි කියන්නේ මොනවද? ගංගාවල මුල් අවස්ථාවන්ගේ තියෙන කොටස් මොකද්ද? දිය පාර එනවා.
ගංගාව ගලාංගෙදී එකපාරම ක්ෂණික මේ බෑවුමකට හසු වෙනවා. පැහැදිලිද? එකපාරම ගඟ පල්ලෙහාට වැටෙනවා. මෙන්න මෙතන දිය ඇල්ලක් හැදෙනවා. ලංකාවේ දිය ඇලි විහිලා තියෙන්නේ එහෙමයි. හරිද? එතකොට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම එහෙම තමයි. හොඳේ. ඒතර මෙයා කියනවා කඳු බෑවුම් වල මොනවද තියෙන්නේ? දම්. දම්. හරිද? දම් දඹ කියනවා, මාදම් කියනවා. ඔක්කොම ගොඩක් වර්ග තියෙනවා. දම් බෝවිටියා. පඳුරු තලාගේ. පුංචි පඳුරු තියෙන්නේ කඳු බෑවුමේ. පහලට ඇදී පරමල් පෙති ඉවතනවා. දැන් ගංගාව එනවා. ගංගාව මෙහෙම වතුර දරන් ගලාගෙන යනකොට දංගස් බෝවිටියා පඳුරු මේ කොහෙද තියෙන්නේ කඳු බෑවුමේ. මේ හරිය තියෙන්නේ මේවා තලාගෙන එනවා කියන්නේ. එහෙනම් වතුර ටිකක්ද නැහැ. වේගයෙන් වතුර එනවා. එතකොට වතුර එන පාරේ දෙපැත්ත තියෙන පඳුරු තැලිලා ගැලවිලා භාගයට තියෙනවා. හරිද? බොහොම සැඩව වේගෙන් එනවා. හරි? පහලට ඇදී පරමල් පෙති ඉවතනවා. පහලට ඇදීලා යනවා. පරවෙච්ච මල් පෙති ඉතුරු කරන්නේවත් නැතු. ඒ කියන්නේ සියල්ල ගසාගෙන එනවා ජීවි. පැහැදිලිද? සියල්ල ගසාගෙන එනවා. මේ වේගෙන් ආරම්භයේ ඊටාම ජව සම්පන්නව පැහැදිලිද? අරගෙන එනවා ගංගා. කලදෝදියෙන් පොගවා රන් පුලින තල. කලදෝදිය කියන රිදීවන් ජලය. මේ මෙතන එහා පැත්තෙත් ඒක ලියලා තියෙනවා. මේ 61 පිටුවේ. රිදී පාට වතුරක්ලු එන්නේ. හරිද? හොඳට අහගන්නකෝ. සංගීතවත් වී යමි ඉදිරියට කලා. දැන් කඳු බෑවුමක උඩ ඉඳන් වේගෙන් වතුර එනලා මේ පඳුරු තලාගෙන වේගෙන් ඇවිල්ලා මේ පරමල් පෙති අරගෙන ඒ කියන්නේ මොකද්ද පුතා? ආය සංයමයක් නැහැ මේ වතුර පාර. නේ? පරමල් පෙති ඇතුළු සියල්ල අරගෙන මේ වතුර එන්නේ. හැබැයි කවියා කියනවා කොහොමද? රිදී වංචලය කලදෝති. රිදී පාට වතුර කියන්නේ පිරිසිදු වතුරක් ඒක. නිල් පාට වතුරත් පිරිසිදුයි කියන. ඉතින් බොහොම පිරිසිදු ජලයක් එක්ක තමයි මේ. හරිද? එතකොට දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? වේගෙන් එන වතුර පාර බෑවුම ඇතුලේ මේව තලාගෙන ඇවිල්ලා යම්කිසි මට්ටමකට එනවා. එතකොට මොකද වෙන්නේ? වැලි තලාවල් හමු. එතකොට වැලි තලාවල් හමු වෙන්නේ දිය ඇලි වැටෙන තැනක නෙවෙයි. සාමාන්‍යයෙන් දිය පහර ගලන තැනක. වැල්ලක් තියෙන්නේ. වැල්ලක් තියෙන හැම තැනක. එතකොට මොකද්ද කියන්නේ? මේ තැනක වේගය අඩුයි ගඟේ. මේ තැනක ගඟේ වේගය අඩුයි. ගඟේ වේගය අඩුයි. ඒ නිසා අර වේගවත් වාපු එක රිදී පැන් ජලයක් වගේ මම හිමින් ගලන්නේ. හිමින් ගලන්නේ ලොකු වේගයක්. ලොකු වේගය දැන් අවසන්. ඒ ලොකු වේගය ඇතුලේ මල් පෙති පවා අයින් කරන්නේ නැතුව සියල්ල අරගෙන ආපු ගඟ දැන් රන් පුලින තලා. රන් පුලින තලා රූපකයක්. පැහැදිලිද? රන් පුලින තලා කියන්නේ මේ රත්තරන් පාට වැලි තලාව. නේද? සින්දුවකුත් තියෙන්නේ මිල්ටන් මල්ලාරච්චිගේ මොකද්ද? ඉවුරු තලා ගංගා බැස යනවා. නේ? ඒක මොකද කියන්නේ මේ? කලදෝදියෙන් පොගවාරන් පුලින තලා. එතකොට රත්තරන් පාට වැලි තලාවල් මේ පිරිසිදු රිදී පැහැ ජලයෙන් පොඟවාගෙන. ඒ කියන්නේ වේගයෙන් යන්නේ නැහැ. තේරුණාද? පෙඟිලා නිකන් අර හිමින් යන එකේ වතුර උරලා පෙඟිලා. සංගීතවත් වී යමි ඉදිරියට ගලා. සංගීතවත් කළා තමයි ඉදිරියට ගලන්නේ. නිකන් නෙවෙයි. මියුසික් එකක් එක්ක ඉදිරියට ගලන්නේ. එතන මේ සංගීතවත් වී යම් මම යනවා. කවුද කියන්නේ? ගඟ. මම යනවා සංගීතය. සංගීතය දැනෙන්නේ කොහොමද? සංගීතය දැනෙන්නේ දැන් ගංගාව හිමින් ගලන් යනකොට වේගෙන් ගලන තැනක දියැලක සද්දේ එන ඈතකට ඇහෙනවා. ඒක ഘോഷාව. හැබැයි දියැලෙන් ඇවිල්ලා වතුර සාමාන්‍ය ගඟේ ගලද්දී ඉවුරු වල වැදිලා ගල්පර වල වැදිලා පොඩි සිරිසිරි සද්දයක් ඇහෙනවා. ඒක කනට ප්‍රියයි. සංගීතය කියන්නේ කනට ප්‍රිය දෙයක්. ഘോഷාව කනට ප්‍රිය නැහැ. දියැලක් ළඟට ගියොත් අපි එකිනෙකා එක්ක කතා කරගන්න බෑ. ඇහෙන්නේ අයියෙන් අපි කෑ ගහනවා. දියැලක් ගාව. හැබැයි සාමාන්‍යයෙන් ගලන ජලයක් එක්ක ගත්තාම මේ ගංගා යුරේ අපිට නිදහසේ නිසල්මනේ කතා බහ කර කර ඉන්න පුළුවන්. මොකද වතුර ගලන පුංචි ශබ්දයක් විතරයි ඇහෙන්නේ. චර 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 ගාලා චර වැදිලා යනවා. චර 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 ඔන්න වගේ වැදිලා යනවා.
පැහැදිලිද? ඉතින් මේ මම ඉගෙන ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එක පැත්තක තියෙන්නේ මහවැලි ගඟ. ඔය වගේ හිමින් ගලන. පැහැදිලිද? ඕගොල්ලෝ තියන්න හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලවලට. එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඔය අපි ගිහිලා හවසට ගඟේ සද්දේ ඇහෙනවා. එතන කතා බහ කර කර ඉන්න පුළුවන්. නේද? ඉතින් විවිධ දේවල්. යාළුවෝ කතා කර කර ඉන්නවා. ප්‍රේමතුන් කතා කර කර ඉන්නවා. දැන් ප්‍රේමතුන් කියම hina වෙන්න එපා. ප්‍රේම කරන එක නරක දෙයක් නෙමෙයි. ප්‍රේම කරන්න ඕනේ කොයි කාලෙද? සුදුසු කාලේ. විශ්වවිද්‍යාල කාලේ ප්‍රේම කරන එක හොඳයි. ඒක තමයි සුදුසුම කාලේ. ඒකුණ දෙයක් තේරෙනවා. එහෙම නැත්නම් ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් නේද? පොල් කට්ටක් පිරෙන්න චූ ටිකක් දාගන්න බෑ. ඒනකොට ප්‍රේම කරන්න ගියාම කෙලව ගන්න. පැහැදිලිද? ඉතින් එතකොට එහෙම වෙන්න හොඳ නැහැ. ඉතින් විශේෂයෙන්ම මම කිව්වේ මේ ගඟේ සිරිසිරිය කියන එක ඒ සංගීතයේ බාධාවක් නෑ. පැහැදිලිද? බාධාවක් නෑ. මම කිව්වේ ඒක විඳින්න හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට යන්න. මම ගියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. ගිහිල්ලා එතනින් මම ඒක වින්දා. ඔබත් ගිහිල්ලා විඳලා එන්න. තේරුණාද? ඒකට හොඳට ඉගෙන ගන්න. කොහමරි වුණ ආපහු පාඩමට එනවා. දැන් මොකද වෙන්නේ? පොඟවාරන් පුලින තලා. රත්තරන් පාට වැලි තලාවල් පොඟවල රත්තරන් පාට කියන්නේ මඩ නැහැ පිරිසිදු. දිලිසෙන. මේ වැලි. ඒත් එක සංගීතවත් ඉදිරියට ගලා. හිමීට මියුසික් එකක් එක ගලාගෙන යනවා. ඒක කාටවත් හානියක් නෑ. එතකොට මේ යමි කියපු ගමන් පුතා සජීවී බවක් ආරම්භ. ගංගාව අජීවී වස්තුවක්. යමි කිව්ව ගමන් ගංගාව කතා කරන්න පටන්. කතා කරන්නේ සජීවී සතු. යමි කියලා කතා කරන්නේ ඇත්තට මිනිස්සු නා. මිනිස්සෙක් වගේ මේ ගංගාව දැන් කතා කරනවා. මම සංගීතවත් වෙලා ඉස්සරහට යනවා. හරි ඒ කියන්නේ මොකද්ද? මම මොලින් ඇවිල්ලා මේවා මේ ගම් බෝවිටි පඳුරු තලාගෙන ආරම්භ වෙලා ඇවිල්ලා දැන් මේ සියලු දේත් එක්ක අරගෙන ඇවිල්ලා පරමල් පෙට්ටියකට දාන්න නැතුව සංගීතවත් වෙලා ඉදිරියට යනවා. මම බොහොම සතුටින් ඉදිරියට යනවා. මම. එතකොට කවියා මේ ගඟ කාන්තාවකට සමාන කරලා තමයි කතා කරන්නේ. තේරුණාද? ඒක ඊළඟ කවි වලින් අපිට හොඳටම අඳුන ගන්න පුළුවන්. හරි බලමු. දෙවැනි කවිය. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි. ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි. කවදා කොතැනදී හෝ මහ මුහුද හිමි හමු වුණ කෙනෙහි මා සතු බරවහුට දෙමි. අන්න. එහෙනම් මේ කවුද කතා කරන්නේ? ගංගාව නැමැති කාන්තාවක්. ගංගාව නැමැති කාන්තාවක් කියන මොකද්ද? සැඟවෙනවා. එබෙනවා. නිසසල වෙනවා. සසල වෙනවා. දැන් ගංගවල් කොහොමද යන්නේ? එකපාරම ගඟක් ඇවිල්ලා හැංගිලා වගේ ගිහලා තව තැනකින් මතුවෙනවා. මේක ගල්පරයක් අස්සෙන් යන්න පුළුවන්, ලොකු ගස් මුල් අස්සෙන් යන්න පුළුවන්. නේද? බොහෝ වෙලාවට මේ වගේ දේවල් වෙන්නේ වතුර පිරිච්ච කාලෙට නෙවෙයි. ගංගාවල වතුර අඩු වෙච්ච කාලෙට. නේද? සැඟ වෙනවා. එබෙනවා. ඒ කියන්නේ එකපාරම නැති වෙලා වගේ යන. නිසසල වෙයි. සමහර තැන්වල ගඟ ගලන්නේ නැහැ වගේ තියෙන. එකපාරම ගලාගෙන සසල වෙයි. හරිද? ඇඹරෙනවා. ඇයි ඇඹරෙන්නේ? වතුර හිඳින කාලෙදි ගංගාව මොකද්ද මේ බෑවුම් හොයාගෙන අමාරුවෙන් මෙහෙම යන්නේ. ඕම එක දිගට යනවා. ඇඹරෙන්නේ. එහෙත් පසු නොබසිමි නොනවති. මෙන්න ජීවිත ආදර්ශය. අර දාර්ශනික කියම. ගංගාව කියන කාන්තාව ආරම්භයේ ඉතා උඩට වේගවත්ව ඇවිල්ලා ඊට පස්සේ සුන්දර යෞවනයක් වගේ රත්තරන් පොලින තලාවන් වැලි තලාවන් මතින් එයා පිරිසුදු ජලයත් එක්ක යන බොහොම නැව් පැහැදිලිද ඒකට තාරුණ්‍යී කාන්තාවක්. ඇවිල්ලා එයා ජීවිතේ මේ කටුකත්වයේ විඳින්මින් මේ ගමන යනවා. කොහමද? සැඟ වෙන්නවා, එබෙනවා, නිසංසල වෙනවා, ආය සසල වෙනවා. පැහැදිලිද? ඒකට රූපකාර්ථයෙන් ගත කියන්නේ රූපක කියන්නේ රූපක කියන අර්ථ නෙවෙයි. අපි ගඟ පිළිබඳව රූපයක් මවා ගත්තොත් එකපාරම ගඟක් හැංගෙන්න පුළුවන්. ගඟ වේගයෙන් යන්න පුළුවන් නේද? ආපහු සසල වෙන්න පුළුවන්. ඊට පස්සේ නැවත ඉබිලා වගේ යන්න පුළුවන්. ඇඹරිලා යනවා කියන්නේ වතුර අඩු වෙලා යන්න පුළුවන්. විවිධ අවස්ථාවන් ගංගාවක් මුහුණ දෙන. වතුර පිරුණු සහ නියං කාලෙදී මුහුණ දෙන විවිධ අවස්ථාවන්. ඉතින් එතකොට මේ අවස්ථාවලට මුහුණ දෙනකොට මේ අවස්ථාවන් වලට මුහුණ දෙනකොට මේ ගංගාව හරි ලස්සන වෙනවා. මේ ජීවිතය මිනිස් ජීවිතය ගොඩක් ලස්සන වෙන්න පටන් ගන්නවා. එතකොට
දැන් මේ කවුද එන්නේ? කාන්තාව. ඇඹරමි හෙත් පසු නොබසිමි නොනවති. ගංගාව පටන් ගත්තනම් ගලන්න. අපි ජීවිතය හරිද? sorry. ගංගාව පටන් ගත්තනම් ගලන්න. කොහෙද? අවසානයක්. අවසානයේ කොහෙද ගංගාවේ? කොහෙද ළමයි ගංගාවේ අවසානයේ? ප්‍රවින්දයක් කොහෙද ගංගාවේ අවසානයේ? මුහුද. මුහුද. ගඟක් මගින් නවතින්නේ නැහැ. ගංගාවක් අවසාන වෙන්නේ මුහුද. නේද? එතකොට ජීවිතයත් එහෙම ජීවිතේ පටන් ගත්තා නම් ජීවිතය මිය යන තෙක් අවසානය තෙක් ජීවිතය අරගෙන යනවා. ජීවිතය අරගෙන යනකොට තියෙනවා හැංගෙන තැන්, එබෙන තැන්, සසල වෙන තැන්, නිසසල වෙන තැන් ජීවිතයේ තියෙනවා. ඒවට මූණ දෙන්න ඕනේ. ඇම්බරමින් අමාරු කාල ගත කරමින් ජීවිතය යන්න ඕනේ. හරිද? පසුබහින්න හොඳ නැහැ. නවතින්න නැතුව අපේ අරමුණ කරා යන්න. දැන් මේ ගංග නැමැති කාන්තාව යනවා. මේ ආරම්භයේ සුන්දරව පටන් අරගෙන ලස්සන තරුණ වියත් එක්ක ඇවිල්ලා දැන් වෙහෙස මහන්සි වෙවි ජීවිතේ දුෂ්කර ගමනක් යනවා. එයා කියනවා කවදා කොතැනකදී හෝ මහ මුහුද හිමි. කවදා කොතැනක හරි මහ මුහුද හිමි. කතරූපකයක්. මුහුද නැමැති හිමියෝ. මහ මුහුද හිමි. මොකද කියන්නේ? කවදා හරි මගේ ස්වාමියා කියන මුහුද. එහෙනම් ගඟේ ස්වාමියා මුහුද. සාහිත්‍යයේ කියනවා ගංගාවක් ගලන්නේ සැමිය හම්බ වෙනවා. දැන් ගංගා කවදාවත් පිරිමින්ට උපමා කරන්නේ නැහැ නම. ඇයි ගංගා උපමා කරන්නේ කාන්තාවන්. එකක් තමයි ගංගාවේ හැඩවැඩ. මේව ලතාවට යනවා නේද වෙනස් වෙනවා ශනිකෝ වෙනස් වෙනවා මේ ඔක්කොම ගෑනු ගති. ලතාවක් තියෙනවා නේද කතා බහ කිරීමෙත් ගෑනු අයගේ ලතාවක් තියෙනවා නේද හිටපු ගමන් ගෑනුව වෙනස් වෙනවා සැර වෙනවා සුක්කමල වෙනවා හුරතල් වෙනවා භයානකයි නිසසලයි මොනවා වෙයිද දන්නේ හිටපු ගමන් වතුරේ තේරුණාද? ඉතින් කවියේදී මේ කාන්තාව හරියට කාව්‍යකාරයෝ භාවිතා කරන්නේ මේ කාන්තාවට උපමා කරලා. ඉතින් මෙයා කියනවා මම කවදා හරි මේ ගඟ කියන්නේ මේ කොතැනක හරි මහ මුහුද හිමි හමුණු කෙරෙහි මා සතු බර හොටදී. මම විශාල බරක් අරගෙන එන්නේ. එයා හමු වුණාම මගේ ස්වාමියා නැමැති මුහුද මගේ ඔක්කොම බර දීලා මම මේකෙන් නිදහස් වෙනවා. කාන්තාවක් ජීවත් වීම කොයිතරම් බරසාරද. ඔබේ අම්මලා සහෝදරියෝ ගැන හිතන්න නේ. විශේෂයෙන්ම අම්මා ගැන හිතන්න. කොච්චර ඒගොල්ලෝ වෙහෙස් වෙනවද මහන්සි වෙනවද නේ. ඒගොල්ලන්ගේ වේගවත් ජව සම්පන්නයෙන් ආපු තරුණ කාලේ දැන් ගිහිල්ලා දෙමෝපිය විදිහට නේද? විශාල බරක් ඔළුවේ තියාගෙන දරුවෝ ගැන මේ ජීවිතේ අරගෙන යනවා. එතකොට මේ ගංග නැමැති කාන්තාව විශාල මහන්සියක් ඇතුවයි මේ ගමන යන්නේ. එයාගේ අවසාන ටාගට් එක මොකක්ද? සැමියාට නැමැති මුහුද හමු වෙලා මගේ බර ටිකක් හරි දෙන්න. ඇයි ඒ? මම ජීවිතේ ගොඩාක් බර අරගෙන ඇවිල්ලා ඉන්නේ. ටිකක් හරි බර දෙන්න ඕනේ එයාට. ටිකක් නෙවෙයි ගංගාව නම් කියන්නේ ඔක්කොම දෙනවයි. හරි? මෙන්න ජීවිත දර්ශනය. ජීවිතය ජීවත් වෙලා යනකොට අපිට එන කටුක දේවල්, සැප දේවල්, අපේක්ෂා භංගත්වයන්, සතුටු දේවල් මේ හැම දෙයක්ම දරාගෙන අමාරුවෙන් අපේ තැනට යන්න. ගංගාව යන්නේ කොතෙන්ද? සැමියා හම්බෙන්න. එයා ඒ නිසයි කියන්නේ පසු නොබසින්නි නොනවති. ඒක තමයි ජීවිත ආදර්ශයක් සපයන්නා වූ අවස්ථාව. හරිද? අපි ඊළඟට යනවා. එන්නේ කොහි සිටද? කොතැනකටද යන්නේ? එන්නේ කොහි සිටද? කොතැනකටද යන්නේ? කොහේ ඉඳන්ද එන්නේ? යන්නේ කොහාටද? ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ? මොකටද මන් දැකපු දෙන අහන්නේ? මිනිසුන් ගිහින් නිතරම ආපසු වෙන්නේ කිම දැකියා කිසිවෙක් වෙනවස. ඒක පුදුමාකාර දාර්ශනික. දැන් කියන දැන් ගඟක් සාමාන්‍යයෙන් ගත්තාම අපි ගඟක් මොකද්ද බං මේ ගඟ? මේක කොහෙන්ද බං ගලන්නේ? මේක කොහෙන්ද එනවයි කියන්නේ? මේක මුහුදට වැටෙන්නේ අතනින් නේද? ඕගාල ප්‍රශ්න අහනවා. ගඟ කියනවා ගගනමිති කාන්තාව එන්නේ කොහි සිටද? කොතැනටද යන්නේ? ඔබ කොමටද මා දුටු තැන විමස. ඇයි මං දැක්කා මේ වගේ ප්‍රශ්න අහන්නේ? මං කොහේ ගියාම මොකද?
මම යන්නේ එක තැනයි. ඒක මම දන්නවා. මොකද්ද? ඒක කවුරුත් දන්නවා. මම එන්නේ කොහේ හරි කන්දක් මුදුනේ ඉඳලා. මම යන්නේ මුහුද දා. ඉතින් මේක දැනගෙන ඇයි ආය අහන්නේ? මිනිස්සුන්ට කියනවා ඔබලා මේ ලෝකේ තියෙනා වූ ඇත්ත දේවල්, සත්‍ය දේවල්, ප්‍රත්‍යක්ෂ කරපු දේවල් ගැන බොරුවට එක එක ඒවා අහන්න එපා. අහපල්ල ඔබලගේ ජීවිතය ගැන. මොකද්ද කියන්නේ? මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවෙකයි නොසන්නේ. මෙන්න සංසාරය පිළිබඳව කතා. සංසාරය නේද? සංසාරය. අනේ සංසාරේ කියන්නේ අපි මොකක් හරි වුණා මොකද වෙන්නේ? සංසාරය කියන්නේ මේ මිනිසුන්ගේ භවය ගැන කතා කරන කවියක්. ඉපදිනවා මැරෙනවා. ඉපදෙනවා මැරෙනවා. දැන් මිනිස්සු ඉපදෙනවා. කොහේ ඉඳන් එනවද දන්නේ නැහැ. මිනිස්සු මැරුණාම කොහාට යනවද දන්නේ. ඒකයි කියන්නේ. මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ. මිනිස්සු මැරෙනවා ආයෙ එනවා. කිමදැයි කියා කිසිවෙක එන. ඒතර කවුරුත් ඒක අහන්නේ නැහැ. එහෙනම් අපි දැනගන්න ඕනේ මොකද්ද? මේ භවය ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාරේ කොහෙන්ද නතර වෙන්නේ? කවද්ද ඉවර වෙන්නේ? මේ සසර ජීවත් වෙන්න ඕනේ නම් කොහොමද? මේ සංසාරයට අර්ථයක් දෙන්නේ කොහොමද මිනිස්සු විදියට? මේකයි අහන්න ඕනේ තියාගෙන හැබැයි මිනිස්සු අහනවා ගඟ කොහේ ඉඳන්ද යන්නේ? කොහාටද යන්නේ? හැබැයි හැමෝම දන්නවා ගඟ උස්බිමකින් පටන් අරන් මුහුදෙන් කෙළවර වෙනවා කියලා. දන්න එක ගැන ඉන්නවා තමන්ගේ ජීවිතය. මනුෂ්‍යත්වයක් ලැබීමේ අර්ථය මිනිස්සු දන්නේ. කොහෙන්ද එන්නේ? කොහාටද යන්නේ? ඉන්න කාලේ මොකද කරන්නේ? කියලා කවුරුත් දන්නේ. ඉඳ ගංගාවරමති කාන්තාව කියනවා උඹලා ගැන මිනිසුනේ උඹලා හිතපල්ලා. ඒතර කවුද මේක කියන්නේ? ගංගාවරමති කාන්තාව. ඒතර ගංගානමති කාන්තාව කියන මේක ලියන්නේ කවුද? කුඩලිගම. ඒතර කුඩලිගම මොකද්ද මේ ලියන්නේ? ස්වභාව సౌందර්යය, ස්වභාවයට, ස්වභාව ධර්මයට මිනිස් ජීවිතය ආදේශ කරලා මිනිසුන්ට ජීවිත පණිවිඩයක් අරගෙන. මිනිසුන්ට පණිවිඩයක් අරගෙන. Taman ගැන හොයපන්. මේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම ගැන හොයපන්. ඇයි මෙහෙම මිනිස්සුන්ට වෙන්නේ කියලා හොයපන්. තේරුණාද? ඒක හරි විශේෂ කවියක්. මිනිස් ජීවිතය පිළිබඳව විමසා බැලීම. හරි? ඊළඟට හතරවෙනි කවිය. මීයඹ කිරල මාදම් ගෙඩි ලදරු වියේ ඇකයෙහි හඬා හෙලා හඬවයි සැඩ සුලකරයි. සුලි මැද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු දියේ. මේකත් කෙලින්ම කියනවා කවිය මොකද්ද? මේ අපි මනුෂ්‍ය ජීවිතය ගැන ළමයි. මීයඹ කිරල මාදම් ගෙඩි ලදරු වියේ. මේවා මීයඹ කිරල ගෙඩි මාදම් මේවා මීයඹ කෙසේ වෙතත් මේ කිරල මාදම් වගේ ගෙඩි තියෙන්නේ ගංගා ජලය ආශ්‍රිතව. එතකොට මේ පුංචි ලදරු වියේ කියන්නේ පොඩි ගෙඩි. ගැට. මීයඹ ගැට, කිරල ගැට, මාදම් ගැට, ලදරු වියේ පුංචි. දැන් බලන්න දැන් කවියා සජීවී බව ආරෝපණය කරන තැන. ලදරු විය. ඒකට කියනවා රූපකාර්ථවත් වචන. හරිද? මොකද දැන් ගස්වල ගෙඩිවල පුංචි කාලේට ලදරු සමේ. ලදරුවා කියන්නේ මිනිස්යාගේ දරුවා නේ. අපේ තියෙනවා ලදරු ළමා. එහෙම තියෙනවනේ මේ ලදරු විය. හරි පුංචි ගෙඩි. මොකද කරන්නේ? ඇකයේ හෙලා හඬවයි හැඩහුල කරයි. මේ පුංචි මේ ලදරු මේ මීයඹ මාදන් කිරල ගෙඩි අඬවන. මොකේද? ඇකයේ හෙලා. කාගේ ඇකයේද? ගංගාවේ ඇකයේ හෙලා. කවුද ගංගාවේ ඇකයට දාන්නේ? සැඩ සුළඟ. කොයි වෙලාවෙද? රාත්‍රියේ. අම්මට සිරි. ඒ කියන්නේ මොකක්ද? මේ මිනිස් ජීවිතේ හරි විශ්වාස කරන්න බැරි එකක්. අනිත්‍යයි. මිනිස්සුන්ගේ ජීවිතයේ අවසානය බලාපොරොත්තු වෙන විදිහට බාලදරු බාල මහලු බාල තරුණ මහලු වෙලා එහෙම ජීවිත ඉවර වෙන මිනිස්සු ඉන්නවා. අපි දන්න සමහර මිනිස්සු වයසට ගිහිල්ලා මැරෙනවා. සමහර කෙනෙක් මැදි වියෙන් මැරෙනවා. තව කෙනෙක් තරුණ වියෙන් මැරෙනවා. තව කෙනෙක් ළමා කාලේ වෙනවා. තව කෙනෙක් ලදරු කාලේ. තව කෙනෙක් උපදිනකොට මැරෙනවා. තව කෙනෙක් බඩේදීම මැරෙනවා. නේද? ඒත් අපේ මේ මානව ජීවිතේ මරණය ගැන පැටව අපිට කියන්න බෑ කොයි වෙලාවෙ සිද්ධ වෙයිද කියලා. කවිය කියන්නේ ඒක. කවිය කියන්නේ ඒක. මොකද්ද කියන්නේ? මීයඹ කිරල මාදම් ලදරු වයසේ පුංචි කාලේ වා ගංගාව නැමැති මේ කාන්තාවගේ ඇකයේ උකුලේ. ඒ කියන්නේ මොකද්ද?
අඬනවා හේතුව ඇයි? සැඩ සුළඟ මේවා කඩලා දාලා කවද රැය ආපු හැට. සැඩ සුළඟ දවල් කාලේ આવොත් අපිට පරිසරය වෙනස් වෙනකොට අඳුර ගන්න පුළුවන්. රයිට් දැන් නම් හුලඟක් එයි වගේ 아무තු වෙනසක් තියෙනවා පරිසරේ. මහ රැය එන සැඩ සුළඟ අපිට හුලඟ එනකන් අඳුර ගන්න බෑ. අපි නිවුස් වල දකින්නනේ මහ රැය සුළි සුළං ඇවිල්ලා වැහි ඇවිල්ලා ගෙවල් කුඩු වෙලා මිනිස්සු යට වෙලා එහෙ වගේම මැරිලා. හැබැයි දවල් කාලේ ආවම මිනිස්සු බේරේ. මේ කියන්නේ මොකක්ද? මේ ජීවිත ගමන අරගෙන යද්දි දරුවනේ විවිධ බාධක මාරක බාධක කම්කටොළු අපිට එනවා. ඒක එන කාලය කොයි කාලයේද කියලා කියන්න බෑ. පුංචි කාලේ, ලදරු කාලේ. කොයි කාලෙද කියන්නේ. දැන් බලන්න මේ ගංග කියනවා පුංචි මාදම් කිරල මේ ගෙඩි ගංගාවේ නැමැති කාන්තාවගේ ඇක්කේ කුලේ වැටිලා අඬනවලු. අඬනවා යන්නේ නමන් නැතුව කැඩිලා විනාශ වෙලා මහරය ආපු සැඩසුලක. පැහැදිලිද? ඒ තරමටම අපේ ජීවිතය අස්තිරයි. කොයි වෙලාවෙද දන්නේ නැහැ. ඒ නිසා තමයි අහන්නේ උඹලා එන්නේ කොහෙද යන්නේ කොහෙද කියලා හිතපල්ලා. ජීවිතේ මහා එක විදියක්. තේරුණාද? ඒකට කුඩලිගම කවියාගේ අනන්‍යතාවය මොකද්ද? ජීවිතය හා සබහාදහම එකට ගොනු කරලා දාර්ශනිකව ජීවිතය පිළිබඳව විමසන එක. හරි? සුලි මැද කරකැමින් ඉඳුනිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැපුළු දිය. ලස්සන ඉඳුනිල් ඉන්ද්‍රනීල ඒ කියන්නේ ලස්සන බබල නිල් පැහැටි ගැඹුරු ජලය. ගැඹුරු ජලය නිල් පාටට වගේ හුරු වෙනවා. මේක හරි බැලුව බැලමට ලස්සන. හැබැයි සමහර තැන්වල තියෙන මොනවද? සුලි මැද. සුලි තියෙනවා. මේ වගේ කරකැවෙන්නේ මොනවද? රෑ හුලඟින් කඩලා ඇකයට කඩලා දාපු මී අඹ කිරල මාදම් ගෙඩි මේ සුලිවල කැරකෙනවා. එහෙනම් මොකද වෙන්නේ? සුලියකට අහු වුණොත් යට යනවා මිසක ගොඩ එමක්. එහෙනම් මොකද වෙන්නේ? සුලි මැද කැරකි කෑ ගහනවා මේ ගෙඩි. ඉදුනිල් ගැඹුරුදී. ලස්සන ගැඹුරුදියේ ඒතර මේ ජීවිතේ විනාශ වෙන විදිය. ජීවිතය අපිට අනිත්‍යයි කියන එක. සමහර තැනක ලස්සන මල් කැකුළු තියෙනවා. දැන් ගංගාව තියෙනවා. එතකොට ගංගාවේ මෙහෙම මෙන්න ගඟ තියෙනවානේ. මෙහෙම එන ගඟ. හරිද? මේ ගඟේ මෙතන තියෙන සුලියක්. සුලියකින් එනවද කැරකිලා යටට ඇදලා නේ? සුලියකින්. ඒ වගේ නේ මේ මෙතන තියෙනවා ලස්සන මල්. තැනක ලස්සන මල් තියෙනවා. හැබැයි තව තැනක සුලියක් තියෙනවා. මේ මොකද්ද? ජීවිතය. ජීවිතය. මේ කෙවන ජීවිතයේ පුංචිව මේ විදිහට විනාශ වෙනවා. තව තැනක ලස්සන මල් පිපිලා මේ ලව තව කෙනෙක් විඳිනවා. ජීවිතය පිළිබඳ ගැඹුරු දාර්ශනික මතයක් ගේනවා. මේ ජීවිතේ කොච්චර අස්තිරද කියලා. සමහර තැනක ලස්සන මල් කැකුළු ඒත් එක්කම භයානක සුලි. ඒවට වැටිලා පුංචි එවුම් අඬන. මේ ගංගාව කියනවා. ගංගාව. ඒතර මේ ගංගාව කාන්තාව කියනවා මෙහෙම වෙනවා. ජීවිතේ මෙහෙමයි කියලා. ඊළඟ කවි. හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවල හැපි හැපි බිහි කරමි මම. සමතැනි තලාවල හමු වෙයි අලසකම. නිරසයි අතරමඟ අවහිර නොදුටු බිම. මේකත් ලස්සන කතාවක් ජීවිතය ගැන. මොකද කියන්නේ? හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම. හිරිමල් සිනා රැලි පෙන පිඩු. ලස්සන සිනහ රැලි පෙන පිඩු මිහිරිතම. හරිද? ඒ කියන්නේ දැන් වතුර මේ ගල් පරවල හැපුණාම ගංගාව ඇවිල්ලා වතුර ගල් පරේ ගලක හැපුණාම මේ පොඩි පෙන නගිනවනේ. වතුරේ පෙන නගිනවා. වේගෙන් එන වතුර පාර ගල් පරේ හැපුණාම එතන පෙන නගිනවා. මේවා හිරිමල් සිනා රැලි. හිරිමල්
අපි කියන හිරිමල් යවුවනේ කියන්නේ නව අලුත් පෙන නව යවුවනේ හිරිමල් යවුවනේ. අලුත්ම පෙන පිඩු. ඒවා හරිම තාරුණ්‍යයි. නැවුම් නොකිලීටි නිකලල. හරිද? මොකද වෙන්නේ? පෙන පිඩු මිහිරිතම. මිහිරි, හරි සුන්දරයි, රසවත්, විඳින්න පුළුවන්. ගල් පරවල හැපි මම බිහි කරන. මොකද හැබැයි ගංගාව මේක බිහි කරන්නේ කොහොමද? ගල් පරවල වැදිලා. ගල් පරවල ගංගාව වැදෙන එක වේදනාව. හැබැයි එයා වේදනාවෙන් බිහි කරනවා හිරිමල් සිනා නැමැති පෙන පිඩු. ඒ කියන්නේ ජීවිතේට එන බාධාව ඇතුලේ ඇය සතුටක් ගන්න. ගංගාව නැමැති කාන්තාව සතුටක් උපදවනවා ජීවිතයේ වේදනාවන්. ඒකට කියනවා සමතැනිතලාවල හැම්වේ අඳස්. ඉතින් ජීවිතයේ සමතැනිතලා කියන්නේ ගඟ ගලන්නේ නැහැ වගේ ඔහේ තියෙනවා. තැනිතලා බිමක් කියන්නේ. තැනිතලා බිමක් කියන්නේ ඔහේ තියෙන එකක්. මොකුත් වෙන්නෙත් නැහැ, නොවෙන්නෙත් නැහැ, ඔහේ නිකක්. මෙයා කියන ඒකට හරි අලසයිද? කම්මැලි. මොකද්ද මේ සමතැනිතලාවල බිහි වෙයි අලසකම. හමු වෙයි අලසකම. සමතැනිතලාවල හමු වෙයි අලසකම. කම්මැලි. ඇයි ඒ? ගල්පර නැහැ, සුලි නැහැ. පැහැදිලිද? වක් ගැහිලා යන්නේ නැහැ. තේරුණාද? එබිලා හැංගිලා යන්නේ නැහැ. ඔහේ තියෙනවා. හරි කම්මැලි. එහෙනම් කියන්නේ මොකක්ද? නිරසයි අතරමඟ අවහිරනතුරු. ජීවිතයේ බාධක නැත්තම් ජීවිතේ රසවත් නැහැ. ජීවිතේ බාධක නැත්තම් ජීවිතේ රසවත් නැහැ. පැහැදිලිද? බාධක නැති ජීවිතය වැඩක් නැහැ. ඇයි ඒ? අර්ථවත් නැහැ. දැන් බාධක තිබ්බාම තමයි ගඟක් ලස්සන වෙන්නේ නේ. ගලක් තිබ්බාම එතනින් බෙදිලා යනවා. වතුර එකපාරම යන කඩාගෙන වැටෙනවා. ඔන්න දියැලක් කියලා ලස්සනයි කියනවා නේද? වක් ගැහි ගැහි යනවා. ගස් වල දෙපැත්තෙන් යනවා නේද? විවිධ හැඩ ගන්නවා. බාධක මැදින් ගලනකොට ගඟ. එහෙම නැති තැනක හේ ගලාගෙන යනකොට කිසිම ලස්සනක් නැහැ. අපි දියැලක් බලන්න ආසයි. හැබැයි මෝය කටකින් ගඟක් මුහුදට වැටෙනවා බලන්න හරිම අකමැති. හරිම ඩල් ඒක. හරිම නීරසයි. වෙනසක් නැහැ. ඒකට මේ කවියා කියනවා නිරසයි අතරමඟ අවහිරන දුටුවි. හරිම නීරසයි අතරමඟදී මේ බාධක නැති ජීවිතය. ඒක හරියට මොකද්ද? බාධක නැති ජීවිතය කිසිම ඵලයක් නෑ වගේ. බාධක මැදින් එනකොට තමයි මොකද්ද? අත්දැකීම් එකතු වෙන්නේ. උඩ ඉඳන් කඩාගෙන එනවා. ඊට පස්සේ ලස්සන පුලින තලාවලින් එනවා නේද? ඊට පස්සේ මෙන්න පුංචි මේ කිරලගෙඩි මාදංගෙටි වැටිලා ඒව සුලි වලට අහුවෙලා විනාශ වෙනවා. ඒත් එක්ක ආයේ මල් පිපිලා තියෙනවා. හරි වෙනස්කම්. මේවත් එක්ක මොකද්ද අපේ ජීවිතේට එන්නේ? බාධකත් එක්ක ජීවිතේට එන්නේ අත්දැකීම්. දැන් ඕගොල්ලෝ කොරෝනා සමයේ මෙහෙම ඉගෙන ගන්න. අපි හිතුවද ඕගොල්ලන්ට මෙහෙම උගන්වන්න වෙයි කියලා? ඕගොල්ලෝ හිතුවද මෙහෙම ෆෝන් එකකින් ඉගෙන ගන්න වෙයි කියලා කවදාවත්? දුරස්ථ අධ්‍යාපනය කියන වචනේ අහලා තිබ්බට යකෝ දුරස්ථ අධ්‍යාපනය මේකද කියලා දැනගත්තද? දැන් කවදාරි ඕගොල්ලෝ වැඩි හිටිය වෙලා ඕගොල්ලන්ගේ පස්සේ පරම්පරාවලට ඕගොල්ලෝ මේවා කියලා දෙනවා. ඕගොල්ලෝ දන්නේ මේ කාලයක් මෙහෙම තිබුණා. නේද? අපේ ඉතිහාසයේම කාලා තියෙනවා. දැඩි නියංසාය කියන්නේ නියග කාලා තිබිලා තියෙනවා. ගම් වතුර අපු කාලා තිබිලා තියෙනවා. මැලේරියාව රෝග තිබිච්ච කාලේ. දැන් ඕගොල්ලෝ වැඩි හිටිය වුණාම උදම් මනමින් කියන්න පුළුවන්. බලා දන්නේ නැහැ කොරෝනා කියලා ලෙඩක් ආවා. බලා දන්නේ නැහැ කොරෝනා කියලා ලෙඩක් ආවා ළමයිනේ. මොකද්ද? අපි අවුරුදු 2ක් ඉස්කෝලේ ගියේ නැහැ. අපි ඉගෙන ගත්තේ ඔන්ලයින්. ඒ කාලේ දැන් ඔයාලගේ වැඩිහිටියෝ තව හොඳට මේවා ඩිවෙලොප් වෙලා වර්ධනය වෙලා ඒ කාලේ පොඩි ෆෝන් එකක් අටවගෙන තමයි සර්ලත් කියන්නේ අපිත් ඉගෙන ගත්තේ. ඒ මැදට ගුරුවරුත් උද්ඝෝෂණය කරන්න ගත්තා. අන්තිමට මොකවත් උන්නේ නැහැ. ටියුෂන් වලින් තමයි මොනවා හරි කරගත්තේ. ඔය වගේ අදහස් ඔයගොල්ලෝ කියයි ලොකු උනා. නේද? ඒතකොට ඒව මොනවද? සමතැනිතලා නෙමෙයි බාධකකම්. බාධකකම් කොට. දැන් ඕගොල්ලෝගේ ජීවිතේ බලන්න. මොන්ටිසෝරි යනවා, හොඳ ඉස්කෝලේකට යන්න උත්සාහ කරනවා. සිස්සත්තේට මෙරි පාඩම් කරනවා. සමහර කෙනෙක් සිස්සත්තේ පාස් වෙනවා, සමහර කෙනෙක් ෆේල් වෙනවා. ඊට පස්සේ මේ ඉස්කෝලේකට යන්න දඟලනවා. නේ? ඊටසේ 9 වසරෙන් තව මොකක් හරි ඉස්කෝලේකට යන්න දඟලනවා. මොකක් හරි උත්සාහයක් විවිධ බාධක එනවා නේ. ඒ අස්සේ දැන් විභාගය පවත් වෙන්නේ නැතිව යනවා. ආයෙ ලෙඩක් එනවා. නිරසයි. කොහොමද? එහෙම නැති වුණා. බාධක නැතුව ඕගොල්ලෝ එන්න එක වසරට යනවා. එක වසරට ගියාම එකපාරම ඔබ 30ට පාස් දැන් 5ට යනගෙන ඊළඟ පහ වසරට යනවා. ඕ ලෙවල් කරන්න දැන් යන්න ආරස්සාව ගන්න ගෙදර යන්න කියනවා.
එපා වෙනවා. එපා වෙනවා. හරිද? එහෙම එකක් නැහැ. ජීවිතය කියන්නේ බාධක මැදින් යන්න ඕන ගමනක් කියලා කවියා. මොකද්ද කියන්නේ? බාධක මැදින් ජීවිතය ගොඩනගා ගන්නවා. සින්දුවක් තියෙන්නේ. ගංගාදිය රැල් ගලා යන ලෙස ඉදිරිය බලා බාධක හැම බිඳ හෙලා යමු යමු පෙරමුණ බලා. පැහැදිලිද? ඒක කියන්නේ පුන්සිරි සොයිසද කොහෙද? හරිද? ඒ වගේ බාධක බිඳගෙන යන්න ඕන. දැන් ගංගාවකට මොන බාධකයාවත් අනිවාර්යයෙන් මුහුදට යනවා. මිනිසුන්ට කියන ගංගාව මොන බාධකයාවත් ඵලයල්ලා. හැබැයි බාධක එන තරමට තමයි ජීවිතය ලස්සන. අත්දැකීම් අත්විඳීම්. තේරුණාද? නිරසයි තැන්විතලා බීම. ඕක අතට අපිට ඉගෙන ගන්න තියෙන දේ මොකද්ද? ඔහේ නිකන් කම්මැලිකමේ ජීවත් වුණොත් මෙලෝඩයක්. දෙමෝපියෝ කන්න දෙනවා, දෙමෝපියෝ උගන්වනවා, දෙමෝපියෝ සල්ලි දෙනවා, දෙමෝපියෝ ක්ලාසස් හොයලා දෙනවා, දෙමෝපියෝ රස්සාව හොයලා දෙනවා, දෙමෝපියෝ උන්වල ඔහේ ඉන්නවා. අත්දැකීමක් නැහැ. එළියට ගිහින් වැඩ කරගන්න බෑ. නේද? අපි දැන් ඔයගොල්ලන්ට කියන්නේ ළමයින්ට පොතේ පතේ වැඩම කර ඉන්න එපා. බාහිර වැඩ කරපළා. මිනිස්සුත් එක්ක කතා කරන්න ඉගෙන ගනින්න, තැනකට යන්න ඉගෙන ගනින්න. පන්සලට ගියාම ඇසිරෙන්නේ කොහොමද? බැංකුවකට ගියාම මේ දේවල් කරගන්නේ කොහොමද? පොලිමට ඉඳලා බඩුවක් ගන්නෙ කොහොමද? මේවා ඉගෙන ගන්න ඕන. මේවට මූණ දෙන්න යනකොට මොකද වෙන්නේ? විවිධ ප්‍රශ්න ඇති වෙනවා. මේ ප්‍රශ්න වලින් තමයි ඉගෙන ගන්න. දැන් ගංගාව උඩ ඉඳන් ගලාගෙන එනකොට වෙන බාධකත් එක්ක අත්දැකීම් ගන්නවා. ජීවිතේට මූණ දෙන්න ඕන විදිහ. ඒ නිසා ඒක එයාට රසවත් වෙන්නේ එතනදී. තේරුණාද? ඒකට මිනිස්සුන්ටත් කියනවා. නිරසයි මොකද්ද? අතරමඟ අවහිර නොදුටු වීම. ඒ හින්දා අවහිර නැත්තම් ජීවිතයට කිසිම රසයක් නැහැ. මතක් කරන්න දෙයක් නැහැ. අත්දැකීමක් නැහැ. එහෙනම් විවිධ බාධක මැදින් තමයි අපි අපේ ජීවිතයේ ගමන යන්න ඕනේ කියලා කවියෙන් අපිට උපදෙස් දෙනවා. කවියෙන් අපිට උපදෙස් දෙනවා. හරිද? මම කන්නඩිය පොඩ්ඩක් දාගන්න ඈ. අමතක වුණා. ඇස්වල අමාරු රිදෙන්නේ මොකද කියලා දැනුයි තේරුණා. right. නොදුටු බීම. දැන් ඔන්න මේ තරම් උපදෙස් දීගෙන ගංගාව වෙනවා. දැන් ගංගාව වෙනකොට පොඩි අවස්ථාවක් එනවා ගංගාවට. මොකද්ද? මිනිසුන් ඉවුරුවල යන එන අඩි සද්දෙන් ලය යට සසල බව මත නොනැගෙත්තේ. කෙකටිය ඕලු නලියන දිය රැලි මැත්තේ මල් පෙති වියලි කොළ එන අතකට එත්තේ. හරිම ලස්සනයි. දැන් මොකද? දැන් ඒකේ වචනාර්ථය ගත්තාම ගංගාව නැමැති කාන්තාවට ඇහෙනවා දෙපැත්තේ උරුවල මිනිස්සු ඇවිදිනවා. හරිද? එතකොට මොකද්ද මේ වෙන්නේ? ගංගාව දැන් මිනිස්සු ඉන්නේ දැන් මුහුදට කිට්ටු වෙලා ඉන්නේ. මිනිසුන් ඉවුරුවල යන එන අඩි සද්දෙන් ලය යට සසල බව මතුණු නැක්. බය යාවේ ඇයි මේක අවසානයක් වෙන්නේ කවද්ද? මොන බාධක ප්‍රශ්නේයිද? මහා මුහුද නැමැති හිමියා හමු වෙන්න කොච්චර කල් යයිද? දැන් ලය යට හදවත යටින් සසල බවක් තිබුණා. දැන් ආපහු ආවේ නැතුණාට කමක් නොනැගෙද්දී. ආයේ එපා. මොකද කියන්නේ? මිනිස්සු යන එන අඩිසද්ද ඇහෙනවා. අපේ ජීවිතයේ අවසන් සමයට එනකොට අපිට තේරෙනවා දැන් ජීවිතයේ අවසන් කාලය කියලා. එතකොට අපේ ජීවිතයේ ඉදිරියේදී බාධක වලට මුහුණ දීමට වඩා අවසානයේට ලෑස්ති වෙන්නයි අපි සූදානම් වෙන්නේ. කෙකටිය ඕලු නලියන දිය රැලි නැත්තේ. කෙකටිය මල් ඕලු මල් නලියන දිය රැලි නැත්තේ. ඇත්තටම ළමයි ගංගාවක මල් පිපෙන්නේ නැහැ. හැබැයි ඕනෑම කවියෙක් ගංගාවක් ගැන කියනකොට ඒවැය මල් තියෙන බව ඒ අලංකාරය වෙන්නේ. සහ ඒකට අර්ථයක් එක් කරන්න. කෙකටිය ඕලු නලියන දිය රැලි නැත්තේ. මල් පෙති වියලි කොළ එන අතකට එත්තේ. කෙකටිය ඕලු මල් දැන් පිපිලා තියෙන ඔය ASCII මල් පෙති කියන්නේ මොනවද? සුබ දේවල්. වියලි කොළ මෙලෝ රහක් නැති ප්‍රශ්න ගැටලු එන විදිහකට ආපු දෙයක්. මොකද දැන් මම ගොඩක් පිරිපුන්. මම අත්දැකීමෙන් පිරිපුන්. කවුද? මම කියන්නේ ගංගාව නැමැති කාන්තාව. අත්දැකීමෙන් පිරිපුන්. මම මහුදු හිමියා සැමියා ළඟ ඉන්නේ. මං ගෙනාවු ජීවිතේ බර තව ටිකකින් මම නිදහස් කරගන්නවා. ඉදිරියට එන පැත්තකින් ආව දෙක් මොනවද? දුක සතුට ඕන එකක් මට ගේමක් නැහැ.
ඒක එන්නේ කොහොමද? කෙකටිය ඕලු නලියන දිය රැලි නැත්. ලස්සන මල් පිපීලා වගේ තියෙන ජීවිතේ. ඒ වස්සේ මහා භයානක දේවල් ජීවිතේට අපිට එනවා. එහෙම නෙවෙයි දෙන්නේ. අපි සතුටින් ඉන්නකොට එකපාරම දුකවල් ඇති වෙන්නේ නේ. අපිට නොහිතා ගන්න බැරි දේවල් ඇති වෙන්නේ. දැන් මම මෙහෙම උගන් ඉන්නකොට මට දැන් කිඹුමත් දෙකක් ගියේ නේ. මම ගිහිල්ලා PCR කරලා මම පොසිටිව් වෙනවා කොරෝනා. දැන් මොකද වෙන්නේ? දැන් ළමයින්ට උගන් මම හිටියා. ඒකටිය ඕලු නලියන දිය රැලි නැත්නම් එකපාරම වියලි කොලයක් ආවා. මගේ ජීවිතේට හරි අසුබ දෙයක් ආවා. මෙහෙම තමයි ජීවිතේ. ඒකට කවියා මොනවද කියන්නේ? ජීවිතය ගැන ඉගෙන ගනින්න කියලාමයි කියන්නේ. මේ ගංගාවක් කතා කරන විදිහට කියලා. ගංගාව කියනවා පිස්සු යුරු වල ඇවිදිනවා. මම දැන් ළඟයි. ආයේ හදවතේ සසල ගතියක් දැනෙන්නේ නැහැ. තව කොච්චර දුර යයිද ඉදිරියේදී මොන බාධකේද? ඒ කියන්නේ මොකද්ද? මගේ අවසානයේ ළඟයි. දැන් ඉතින් මේ ලස්සන ජීවිතයක් අස්සේ විවිධ දේවල් ආවට මට ප්‍රශ්නයක් නැහැ. මොකද එකක් තමයි ගඟ දැන් අත්දැකීමෙන් පරිපූර්ණයි. අනිත් එක ගංගාව එයාගේ ගමන ගැන හොඳටම දන්නවා. ඒකට ගංගාව කියන්නේ මොකක්ද? මම මගේ ගමන දන්නවා. මගේ ගමන අනිවාර්යෙන් මොහොදු හිමිය හම්බ වෙච්ච ගමන් ඉවරයි. හැබැයි මිනිසුනේ උඹලගේ ගමන උඹලා දන්නේ. උඹලා කොහීටන් එනවද ආයේ කොහාට යනවද කියලා දන්නේ. උඹලා මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ පිස්සු කියලා ජීවත් වෙනවා. ඒ යන ගමන නතර කරලා ස්ථිර නවාතැනකට එන්න උත්සාහ කරපළ. කියලා තමයි කවිය කියන්නේ. තේරුණාද? මල් පෙති වියලි කොළ එනාතකට ආපුදේ. ඊළඟට රන්තරු පිරිවරාගත් සඳ මඩල යට. මට ආසයි කවිය ගායනා කරන්න. රන්තරු පිරිවරාගත් සඳ මඩල යට මහවන බිමක් මැද ගිරි කුළු අතර සිට නොමියෙන හේලි දහමක පනි උදය පිට කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට දැන් මොකද කියන්නේ? රන්තරු පිරිවරාගත් සඳ මඩල යට. හරිම ලස්සන පරිසරයක්. රත්තරම් පාඩු තරු පිරිවරාගත් සඳ මඩල යට. ඒ කියන්නේ ගංගාව දැන් ගලනවා. ගංගාවට උඩු වියනක් වගේ මෙහෙම උඩින් පේන මොකක්ද? හඳ පායලා. තරු ගොඩාක් පායලා. හඳත් සමග තරු කියන්නේ හරිම ලස්සනයි. එතකොට මේ හඳ වඩා දීප්තිමත් නැහැ. දැන් ඕගොල්ලෝ දන්න පසළොස්වක සඳ දීප්තිමත්. හැබැයි තරු අඩුයි. ඇයි ඒ? හඳ එළියට තාරකාවල එළිය පැරදිනවා. කොට සඳ මඩල තරු පිරිවරාගත් සඳ මඩල කියන්නේ පුංචි හඳක්. අටවක හඳක් වගේ මෙහෙම චූටි හඳක් එක්ක තරු ගොඩක් මේක ලස්සනයි. තේරුණාද? ඒ වගේ දැන් මෙතන අටවක සඳක් නැහැ. ඒක වර්ධවා තේරුම් ගන්න එපා. මම කියන්නේ ඒ වගේ. එතකොට තරුත් පිරීලා හඳකුත් තියෙනවා. මේ අහස සඳ මඩල යට දැන් ගංගාව අවසාන කාලේ ගලනවා යට මහවන බිමක් මැද ගිරි කුළු අතර සිට මහා කාන්තා මහ වනයක මහා කැලේක ඉඳලා ගිරි කුළු ගලු කුළු අතර ඉන්නේ මෙයා ආවේ නේ මතකද මොකද්ද කඳු බෑව මොක දන් බෝ විටි පඳුරු තලා පළවෙනි කවියෙන් තියෙන එකට ඒකේ කියනවා ගංගාව කඳු බෑවු මස්සෙන් ඇවිල්ලා බෝවිටියා පඳුරු තලාගෙන තමයි මේ තැන්නට ආවේ. එතකොට අවසාන කවියෙන් කියනවා මහා වන බිමක ඉඳන් මහා කැලේක කන්දක ඉඳලා ගිරිකුළු කඳු හෙල් අතරින් හිමීට ඇවිල්ලා නොමියනි හේලි දහමක පණි උදය පිට. හේලි දහම කියන්නේ පුතා සනාතන දහම. දැන් මෙහා පැත්තේ පිටුවේ තියෙනවා ඒක. සනාතන ඒ කියන්නේ ස්ථිර ධර්මයක්. සනාතන ධර්ම. ඒ කියන්නේ ස්ථිර වශයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඉපදුනොත් මැරෙනවා. ගඟ පටන් ගත්තොත් මුහුදින් අවසන් වෙනවා. ස්ථිරයි ඒ ධර්මය.
ඇත්තටම ලෝකේ සනාතන ධර්ම හරි අඩුයි. අපි දැන් ලෑස්ති වෙන්නේ O level එකට. කොට අපි O level ඒ 9කට ලෑස්ති වෙනවා. මම නෙවෙයි ඕගොල්ලෝ. හරිද? හැබැයි ඒ 9 හැමෝටම හම්බ වෙන්නේ නැහැනේ. ඒ 9 හැමෝටම හම්බ වෙන්නේ. ඒක තමයි සනාතන ධර්මය. ඒ කියන්නේ මොකද්ද මේ දහමක හිතපරගෙන. මොකද්ද මේ ඒක තමයි සත්‍ය ධර්මය. සනාතන ධර්මය. ඒක හරියක්. සත්‍යයක්. ඒක තමයි සත්‍යය. උසස් පෙළ කරනවා. එතකොට දරුවෝ ගොඩාරියක් බයෝ සයන්ස් කරනවා. හැබැයි දොස්තරලා ටිකයි. කී දෙනෙක් බයෝ සයන්ස් කරත් දොස්තරලාගේ ධාරිතාවයේ ලංකාවේ එහා මෙහා වෙන්නේ නැහැ. දොස්තරලාගේ මාකට් එක වැටෙන්නේ නැහැ. ඉංජිනේරුවෝ වැඩි වෙන්නේ නැහැ. නේ? එහෙම වෙන්නේ නැහැ. මොකද්ද? සනාතන ධර්ම. එතකොට ලෝකයේ බුද්ධිමතුන් දැඩි දාර්ශනිකයන් කෝටියක් නැහැ. බුදුරජාණන් වහන්සේ. දැන් ආගමික නායකයන් ලෝකේ කෝටියක් නැහැ. 14ක්. නේ? ඒ වගේ අය. මේ සනාතන ධර්ම. මේක තමයි සත්‍ය. බුද්ධිමතුන් අඩු. මේකෙන් අර පිරමීඩ් එකක්. නේද? ඉහළම ඉන්න අය අඩුයි. පහළ එන්න අය තමයි වැඩි. පොදු මහජනයා වැඩි. මේවා සනාතන ධර්මයි. අපි ඉපදුනොත් අපි මැරෙනවා. මොකද්ද කියන්නේ? මම මේ සනාතන ධර්මයේ කියන එක පැහැදිලි කරන්න තමයි මම කිව්වේ. අපි ඒ 9ක් බලාපොරොත්තු වෙන්න O level වලට ගියාම හැමෝටම ඒ 9 එන්නේ නැහැ. මේක තමයි සනාතන ධර්ම. මේක තමයි ලෝක ධර්ම. තේරුණාද? හැමෝටම ඒ 9 එන්නේ නැහැ. මේක තමයි ලෝක ස්වභාවය. අපි බලාපොරොත්තු වන දේ ඒ විදිහටම අපිට එන්නේ නැහැ. එහෙමනම් මේ ජීවිතය හරිම ඒකාකාරයි. එහෙම නැහැ ජීවිතය හරි අවිනිශ්චිතයි. ඒක තමයි කවියා කියන්නේ. උඹලා එන්නේ කොහෙද යන්නේ කොහෙටද කියලා හොයපල්ලා. ආරම්භය අවසානයේ දන්න ගඟගෙන හොයන්න කියලා. නොමියන හේලි දහමක පණිවිඩය පිටගෙන කවදාවත් මිය යන්නේ නැති සනාතන දහමක පණිවිඩය ආරම්භ. මොකක්ද? ඉපදුනොත් මිය යනවා. දුක හිතෙන අන්තිම වචන. කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසා. කෙඳිරි ගන්න කොහොමද? කෙඳිරි ගන්න. කොඳුරනවා කියන්නේ දැන් අපි කොඳුරනවා කියන්නේ රහසක් වගේ නේද? රහස් කොඳුරා නිමින් කියන්නේ. පන්තියේ වීඩියෝ ඔන් කරලා තිබ්බගේ මොනවා හරි කමුද? ඔස්සේ රෙකෝඩ් එක සර්වර් එකයි. පැහැදිලිද? මොකද්ද මේ තියෙන්නේ? කොඳුරන. කොඳුරන්නේ රහස් වගේ. කෙඳිරියක් කොඳුරනවා කියන්නේ හරියට කෙඳිරි ගා ගන්නවා. අම්මා දැන් හොඳ ශක්ති සම්පන්න මිනිස්සෙක් ලෙඩ වුණාම ඌ කෙඳිරි ගන්නවා අහල පහල ගෙවල් ඔක්කොටම. ඔව්. මං කෙඳිරි ගාවත් අහල පහල මිනිස්සුත් බය වෙයි. මොකද මේ මිනිස්සයා පන්ති කරගෙන ඉඳලා මැරලවත් වෙන්නද කියලා තේරුණාද? කෙඳිරි ගන්නවා. ඉස්පිරිතාලයකට යන්නකෝ. ඇක්සිඩන්ට් වාට්ටුවකට වගේ නේ. තරුණයෝ කයින් කෙඳිරි ගන්නවා. ජව සම්පන්න. හැබැයි වයසක අයියලා ආච්චි මොකද වෙන්නේ? ආච්චිලා සීයලා අයියලා ආච්චිලා සර් මොනවා කියනවද මන් දන්නේ. හරි සර්ට ඉතින් සීයලා අයියලා තමයි නේද? හරිද? වයසක සීයලා ආච්චිලා කෙඳුරනවා. කෙඳිරියක් කොඳුරනවා. ඒ කියන්නේ ගඟ ඊටාම වෙහෙස වෙලා සැමියා හම්බ වෙනකොට ඊටාම මහලුයි. මොකද වෙන්නේ? කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසලකොට. පණ ගියා. මුළු ලොව නිසලකොට. කොයි වගේ වෙලාවකද? රන්තරු පිරිවරාගත් හඳ මඩලයට. සැමියා හම්බ වෙලා මම මේ ආරම්භයේ පටන් දුක්ඛ දෝමනස්යන් ජීවිතයේ සියලු දේවල් අරගෙන බර අරගෙන ආපු දේවල්. මොනවද? පොඩි කිරල ගෙඩි, මාදන් ගෙඩි, දියසුලි, මල් පෙති, වියලි, කොළ, හැපිලා පෙරලිලා ආපු ගල් කැට, ගල්, පෙන පිඩු, නිල් පාට ජලය, දුඹුරු ජලය නේද? මේ ඔක්කොම අරගෙන ආපු මම අවසානයේදී
සැමිය හම්බ වුණා මහ මුහුද මිය යනවා. එහෙනම් ගංගාව මිය යන්නේ මහ මුහුද හමු වීට. මහ මුහුද හමු වුණාට පස්සේ නැවත ගංගාවක් නැත. ඇත්තේ මුහුදක් පමණයි. ගංගාවල් මුහුදට වැටෙන මොහේ කටවල් අපි දැකලා තියෙනවා. නේ? කළුතරින් වැටෙනවා ගඟ මුහුදට. අපි කියන දැන් මේ ගඟ මුහුදට යන්නේ කියලා. ඒක බලලා ගඟයි මුහුදයි එක් වෙන මායිම පේනවා. හැබැයි මෙහි පැත්තට ගිහිල්ලා අපි කියන්නේ ආන් මුහුදේ ඇතුලේ අර ගඟ තියෙනවා. ඒක මොනවද? ඒක මුහුද. ඒක තමයි හේලි දහම සනාතන දහම. මේ තරම් දුක් කරදර ගොඩාක් අරගෙන ඇවිල්ලා ජීවිතයේ අත්දැකීම් විඳලා මිනිස්සු ගැන දැනගෙන ජීවිතය ගැන දැනගෙන විඳවලා අවසානයේදී මැරිලා ගියාට පස්සේ කෙනෙක් නැහැ. මැරිච්ච කෙනෙක් පමණයි. මරණයක් විතරයි තියෙන්නේ. ඒකයි කවිය අර මැද කවියේදී කියන්නේ උඹලා යන්නේ කොහාටද එන්නේ කොහටද කියලා අහපල්ලා කියන්නේ. එතකොට ජීවිතය පිළිබඳ සනාතන දහමක් අරගෙන මොකද්ද පුතේ ජීවිතය පිළිබඳ එකම සනාතන දහමයි තියෙන්නේ. සත්‍ය දහම ඔබ ඉපදුනොත් ඔබ මැරෙනවාමයි. ගවිය අපිට කියනවා. උඹලා ඉපදුනොත් මැරෙනවාමයි. ඒක කොයි වෙලාවෙ සිද්ධ වෙයිද දන්නේ නැහැ. හැබැයි ඒ සිද්ධ වෙනකන් ගෙවන ජීවිතය හරි ලස්සනට ගෙවාගෙන යන්න වෙනවා. නැත්තම් ජීවිතය අසරණ වෙනවා. ඒකාකාරී නැතුව බාධක මැදින් ඉදිරියටම යන්න වෙනවා. මේ ඉදිරියට යන ගමනේදී බාධකත් එක්ක විශාල දුක්ඛම් කටළු ගොඩක් හම්බ වෙනවා. ඒතර මේ කවිපන්ති ඇතුලේ සතුරු දේවල් හරි අඩුයි. දුක් තමයි වැඩිපුර. එහෙනම් අපේ ජීවිතේත් එහෙම. සතුටු දේවල් අඩුයි. දුක තමයි වැඩි. දුක තමයි වැඩි. නේද? ඒතර මේකත් එක්තරා විදිහක දුකක් නේ බං. නේද? නිති මරාගෙන. ඉතින් සතුට වෙනුවෙන් තමයි මේ දුක් විඳින්නේ. හැබැයි එන්නේ බොහෝ වෙලාවට දුකක්. එහෙමනම් දැන් බලන්න පුතා මේ කවිපන්ති ඇතුලේ කුඩලිගම කවියා ගංගාවක් කාන්තාවකට ආරෝපණය කරලා ආරම්භයේ පටන් කාන්තාවක් ඉතා බරසාර ජීවිතයක් ගෙවින් අවසානයේදී මුහුද නැමැති හිමියා හමු වී මුහුද බවට පත්වීම ගංගාව අපේ ජීවිතයට ආදර්ශයක් දීලා අපේ ජීවිතය කොහොමද ගොඩනගන්නේ කියන එක පෙන්නලා දෙනවා. අපේ ජීවිතය කොහොමද ගොඩනගන්නේ කියන එක යා පෙන්නලා දෙනවා. එහෙමනම් අපි දැනගන්න ඕනේ අන්න ඒ කාරණය තමයි මොකක්ද අපේ ජීවිතය කොහොමද ගොඩනගා ගන්නේ කියන එක මේ කවි පන්තිය ගැන බලලා. ඔන්න ඕක තමයි කුඩලිගම කවියාගේ ගංගාවේ සංගීතය නැමැති කවි පන්තියේ විවරණය සහ ඒක රස විඳ ගන්න ඕන විදි. මොකද කියන්නේ ගංගාවේ සංගීතය. සංගීතවත් ඉදිරියට ගලා සංගීතවත් ඉදිරියට යන ගංගාව අවසානයේදී මහ මුහුද නැමැති හිමියාම් වෙලා තමන්ගේ බර දීලා ලස්සන තරු පිරිවරාගත් සඳ මඩලයට අවසන් මුස්තහිරනවා. මිනිසුන්ට කියනවා ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. ලස්සනට ආරම්භ වෙලා හැබැයි නිශ්චිත අවසානයක් තියෙනවා. මිනිසුන්ගේ ජීවිතයේ අවසානයේ තමයි මරණය. මැරෙන තුරාවට හරියට ජීවිතයට මුහුණ දෙලා ජීවත් වෙන්න. ඒක තමයි ජීවිතය. ඔක තමයි ජීවිතයේ ස්වභාවය. එහෙම නැත්නම් සනාතන දහම කියලා කියනවා. හරි. කොහොම තමයි අපි මේක රස විඳගන්නේ. දැන්